නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මාතර මැදවත් යන ලිපිනේ පදිංචි පින්වත් WSP පద్මා මෑණියන් සරච්චන්ද්‍ර පියාණන් සහ දිනුෂිකා ප්‍රසාදී සරල යන පින්වන්ත දූ පුතුන් ඇතුළු ඒ පවුලේ හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් සියලු දෙනා සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. අපි ගියවර වැඩසටහනේදී අපේ සාරිපුත්තයන් වහන්සේ තුල ඇතිවෙන උදාර ප්‍රසාදයේ සිංහනාදයක් බවට පත්වෙන ආකාරයේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පහදා වදාලා. ඉතින් අද දවසෙත් අපි දහම් කරුණු විමසලා දැනගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සීල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයන්, එහෙමයි. අපි ඊයේ කතා කරමින් හිටියේ අසිරිමත් කාරණාවක්. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට පවා එතකොට නිතර පැවසුව සාරිපුත්ත ඔබේ දහම් පරියාය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ පවසන්න කිව්වා. තුමක් නිසාද? මේ හිස් පුරුෂයන්ට තථාගතයන් වහන්සේ කිරෙහි යම් සැකයක් විමතියක් හෝ වන්නේ නම් මේ ධර්ම ක්‍රමය අහලා වුන් තුල තථාගතයන් වහන්සේ ගැන තියෙන සැකේ නැති කරගන්න. ඒ තථාගතයන් වහන්සේ ගැන සැක ඇති කර ගැනීමම මග සැක ගන්න ඕනේ. එහෙමයි. මග සැක කර ගන්න ඕනේ. ඒක මග වඩන්නේ නැහැ. දොරටු වැහෙනවා සර්. දොරටු වැහෙනවා. එහෙයි. කොච්චර දුර අනුකම්පාවෙන්ද ඒ වගේ ප්‍රකාශය කරන්නේ. එහෙමයි. මේ තථාගතයන් වහන්සේ ගැන තියෙන සැකේ නැති කරගන්න, විමතිය නැති කරගන්න, ප්‍රහාණය කරගන්න. ඒ නිසා ওই දහම් පරයය කියන්න කිව්වා. මොකද ඒතකොට දහම් පරයය තියෙන්නේ හරි ලස්සනයි. මේ අතීතයේ යම් මේ අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා යම් ශ්‍රමණේක් ඇද්ද බ්‍රාහ්මණේක් ඇද්ද ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ යම් අවබෝධයක් ඇද්ද ඒ අවබෝධයට සමාන අවබෝධයක් තියෙන කෙනෙක් නම් නැත. වැඩි අවබෝධයක් තියෙන කෙනෙක් නම් නැත. ඊට වැඩි අවබෝධයක් තියෙන කෙනෙක් නැත. එතන තමයි අසිරිමත් දේ. එතකොට ස්වාමීනි මේ උදාාර ශාසනයේ හැසිරීම නිසාම ශ්‍රාවකයන් වහන්සේ තුල ඇතිවෙන හරි ආශ්චර්ය දෙයක් නේ. ඒතර බලන්න මේ ප්‍රාහිනම් මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර වෙච්ච ඒ මහෝත්තම වූ පරම පූජනීය වූ ඒතර සාරිපුත්තයන් වහන්සේට මේ වගේ උදාාර පැහැදීමක් ප්‍රසාදයක් ඇති උනේ ධර්මයේ තුලින්. මේ ධර්මයේ මොන තරමින්ම සාක්කාත වෙනවා. අන්න ඒකයි. ඒතර අපිට තේරෙනවා මේ පිරිසුදු ධර්මයට පහදින් දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේට එවන් උදාාර පැහැදීමක් අතීතයේ බුදුවරු වර්තමාන බුදුවරු අනාගත බුදුවරු ගැන එහෙම ඇති උනේ එහෙනම් උදාාර ගුණයක් ගුණ සම්පත්තියක් ආධ්‍යාත්මෙ තිබෙච්ච නිසා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා මේ උදාාර ගුණයක් තියෙන්න ඕන ගුණවත් කෙනෙකුට පහදින්න නම්. එහෙමයි. ඒතර එහෙනම් අද පේනවා එහෙනම් මේ උදාාර ගුණ සම්පatti බිහි කරන උදාාර ධර්මයකට එහෙනම් පහදින්නත් එයාගේ උදාාර ගුණයක් තියෙනවා. එහෙමයි. ස්වාමීනි දැන් ශ්‍රාවකයන් වන අපි අඩුම තරමේ පන්සිල් සමාදන් වුණත්
උපෝසතයට පැමුණුනත් මේ නම් මොනතරම් උතුම් කාරණාවක්ද මේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙන් මටත් ලෝකයටත් මොනතරමින් සිත සැලසෙනවද ආදි වශයෙන් විග්‍රහයට පැමිණ කටයුතු කිරීම අපට උපකාර වෙන්නේ කොහොමද? අනිවා. ඒතර එයාගේ තියෙන යම් ගුණ සම්පත්තිය දියුණු වෙනව නැත්නම්. එහෙමයි. මොකද ගුණ සම්පත්තිය නැත්නම් අර උදාාර පැහැදීම උපදින්නේ. එහෙයි. දැන් සිහිය ගැන කියලා දෙනකොට ඒ සිහිය නම් වූ ගුණ සම්පත්තියේ වටිනාකම තේරුම් ගන්න එයාට සිහිය කලඳක්කට තියෙන්න eBay. චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් කියලා දෙද්දී මේ කියන දේ සත්‍යයක්මයි කියලා හිතෙන්නේ එයාට චතුරාර්ය සත්‍ය කියන විදිහෙන් තේරුම් ගැනීම යම් මානසික පුංචි හරි කුසලතාවයක් තියෙන්න eBay. එහෙමයි. තේරුණා නේද? ඒතරී පුංචි කුසලතාවයක්වත් නැත්තම් මේ ධර්මයේ අත්හැරලා ධර්මයේ වගේ දෙයක් අල්ල ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නේ ඒ තමන්ගේම ආධ්‍යාත්මයේ තියෙන අසත්පුරුෂ බව තමන් විනාශ කරනවා. නැද්ද? තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන සත්පුරුෂ බව තමන් දියුණු කරගෙන යනවා. එහෙමනේ තියෙන්නේ. ඒතර එහෙනම් මේ බාහිර ලෝකෙන් දෙයකින් අපිව විනාශ කරන්නේ නැහැ ඇත්තටම. අපිව විනාශ කරන්නේ කොමක් විසින්ද? තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන දෙයකින්මයි තමන් විනාශ කරන්නේ. තමන් දියුණු කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන දෙයකින්මයි. හැමතිස්සෙම ආධ්‍යාත්මයේ තියෙන දෙයට අනුවනේ ඒක මේ හරි ලස්සන කතාවක් මම අහලා තියෙනවා. එහෙමයි. එක ඍෂිවරයෙක් රාත්‍රියේ කියනවලු දැන් මේ තමන්ගේ ඍෂිවරු පිරිසට දැන් රාත්‍රිය බෝ වෙලා තියෙන්නේ රාත්‍රිය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් යමකට සුදුසුයි කියලා හිතනවා නම් ඒ දේ කරන්න කියලා. ඍෂිවරුන් අනිත් ඍෂිවරුන්ගේ රාජකාරියනේ රාත්‍රිය උදාවේදී බවුම් වඩන එක නේද? ඍෂිවරු හිතුවලු එහෙනම් අපි මේ ගුරුවරයා අපිට කියන්නේ එහෙනම් බවුම් වඩන්න කියලා. අපි එහෙනම් දැන් කට්ටිය කියලා බවුම් වඩමු කියලා. ඕක අහගෙන ඉඳලා සල්ලාලේක ඕක අහගෙන හිටියා. තේරුණා නේද? සල්ලාලයට හිතනලු එහෙනම් මේ ඍෂිවරයා අපිට කියනවා නැත්නම් සල්ලාල කම යන්න වෙන්නේ නැති. එහෙනම් මම සල්ලාල කම යනවා කියලා සල්ලාල කම ගියා. තේරුණා නේද? අහමන් ඒ වගේ බේබද්ද හිතුවල එහෙනම් අපිට මේ බේබදු කම යන්න කියනවා ඇති. ඒගොල්ලෝ බේබද්ද කම ගියාලු. හොරුන්ට එමක හැලෙතුලු අයින මේ කියනවා ඇති හොරකම යනවා වෙන හොරකම යමු. එකම වචනේ අනිත් අයගේ හිත සංවේදී කරලා අදහස ආවේ ඒ කෙනාගේ මානසික සිටුේෂන් එක. එහෙම නේද? ඔයගෙ තමයි ධර්මය. මේ ස්වාක්කාත සම්දිට්ඨික ධහම කියලා දෙනකොට ඒ කෙනාගේ තියෙන මේ මානසික ස්වභාවය අනුව තමයි ඒ කෙනාට මේ ඉස්මතු වෙන්නේ. ඒකනේ දැන් අසත්පුරුෂ කෙනා ධර්මයේම අල්ලගෙන අධර්ම කරුණක් ඉස්මතු කරන්න පාවිච්චි කරනවා. ඒක හරි පුදුම දෙයක් නේ. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ මොකද්ද කළේ? ඒ ධර්මයෙන්ම තමනුත් හිත නිවාගෙන ඒ ධර්මයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදිනවා. ශ්‍රාවකයෝ ගැන උදාර පැහැදීමකින් වාසය කරනවා. අහෝ මෙවන් උදාර සීල සම්පත්තිය රකින්න මම මෙවන් උදාර සීල සම්පත්තියක් රැකගෙන මේ විදිහේ ප්‍රඥාවක් වීරියක් පවත්තලා නම් අහෝ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටින ශ්‍රාවකයෝ මෙවන් සීල සම්පත්තියක වැඩ සිටින්නේ නම් මේ වීර්ය කළා නේද සාදු සාදු මේ සිහිය පවත්තලා නේද සාදු සාදු කියලා අන්න අර ශ්‍රාවක සංගරුවන ගැන ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදින්න එයාම තමන්ගේ ධර්මයේ හැසිරීම අනුග්‍රහ කරගන්න මෙවන් සීල සම්පත්තියක පිහිටා සිටින විතර මා තුළ යම් ආධ්‍යාත්මී නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනොත් සිහියක් දියුණු වෙනවද බන්ධනවල සිඳී යෑමක් ඇද්ද එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සියල්ල දැකලා නේද මේ ධර්මයේ දේශනා කළේ. අහෝ ශ්‍රාවක සංඝර පිරිසත් එහෙනම් මෙවන් ගුණ ධර්මයන්ගෙන් දරාගෙන වැඩ සිටිනව නේද? සිහියෙන් ඉන්න මහන්සි ගන්න කෙනා තේරුම් ගන්න සිහියෙන් ඉන්න කොතරම් දුෂ්කරද? අහෝ මේ ශ්‍රාවක සංඝරුවන ශාස්ත්‍රුන් වහන්සේ මෙවන් සිහියක් මේ දෙව් මිනිස් ලෝකයට දේශනා කළා. මේ ශ්‍රාවක සංඝරුවන මෙවන් සිහියක් දිනු කරගන්න මහන්සි ගන්නෝ එහෙනම් කොතරම් අසිරිමත්ද? තමන් කරන කැපකිරීම දැක දෙව් මිනිස් ලෝකයා තුළ වැඩ සිටින ශ්‍රාවක සංගරුවන ගැන පහදින්න. එහෙම තමන්ගේ ගුණේ දියුණු කරගන්න තමන් අමාරුව බලන්න ඕනේ. ඒකට බලන්න ඒකනේ දැන් සත්පුරුෂ දරුවන්ට දෙමව්පියන්ගේ අගය තීරණ ඒක නිසානේ. දැන් සත්පුරුෂ දරුවන්ට ඒ දරුවෝ විවාහ වෙලා ඒගොල්ලන්ගේ දරුවන්ගෙන් එන පීඩා හමුවේ ඉවසද්දී
කාරුණික සිතින් ඉන්නකොට මෛත්‍රී හිතින් ඉන්නකොට ඒගොල්ලන්ට ඒ සත්පුරුෂ දරුවට මතක් වෙන්නේ කවුද? තමන්ගේ දෙමව්පියෝ ගැන මතක් වෙනවා. අහෝ මගේ දෙමව්පියොත් මේ වගේ තැන්වලදී කොච්චර දුක් විඳගෙන කරුණ කාරුණික හිතින් ඉඳලාද? මෛත්‍රී මුදව මට කොච්චර එහෙම කරලා තියෙනවද? ඒතර බලන්න සත්පුරුෂ දෙමව්පියන්ට පුංචි කාලේ ඉඳලම ඒකනේ දැන් අර අසත්පුරුෂ ඇසුර නිසා අසත්පුරුෂ වුණාට සත්පුරුෂ හිත තිබ්බා. ඒකනේ තමන් විවාහ වෙච්ච බිරිඳට දරුව ලැබිලා ඒ දරු සුරුතල් දකිද්දී ඒ ඇතිවෙච්ච සතුටත් එක්ක එකපාරට මතක් වුණේ තමන්ගේ පියාණන්. අහෝ මගේ පියාණන් මේ වගේ උදාාර සතුටක් ලබන්න නැති නේද? අහෝ මේ පියාණන් නේද මම මේ හිරේට දාගෙන මම මේ දැන් මේ දුක් දෙන්නේ කියලා. යනකොට ප්‍රමාද වැඩි. ඉතින් බලන්න මේ සත්පුරුෂ බව කියන හරි අසිරිමත් දෙයක්. එන සමන් යම් දුකක දරුවෝ නිසා දුකකටපත් වෙනකොට සමාජ නිසා දුකකටපත් වෙනකොට හැම තිස්සෙම සිහි වෙනවා දෙමව්පියෝ. අහෝ මගේ දෙමව්පියෝ මේ දුක විඳ නේද මම මෙතෙන්ට ගේන්නේ. දෙමව්පියන්ට නොසලකා හරියද? නෑ. ඒක තමයි සත්පුරුෂ භවයේ තියෙන අසිරිය. පුදුම දෙයක් ඒ සත්පුරුෂ භව කියන්නේ. තමනුත් නිවල දෙව් මිනිස් ලෝකයන් නිවන උදාර සිතක් සත්පුරුෂ භව කියන්නේ. මේ සත්පුරුෂයන්ගේ භූමියක් බවට පත් කළා මේ ලංකාදීපේ භාග්‍යවතුන් වහන්සේ. සත්පුරුෂයන්ගේ භූමියක් බවට පත් කරන්න මේ මහා උපකාරය කළේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ. පරම පූජනීය අපගේ සංඝමිත්තා මහෝත්මාවී මේ මිහිතලේ අද මේ මට්ටමවත් තියෙන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේගෙත් සංඝමිත්තා මහරහත් තෙරණියගෙත් ඒ දේවානම්පියසර නිර්දානන් ඇතුළු ඒ සියලු රජවරුන්ගේ කැපකිරීම ඒ සංඝ පීතෘන් වහන්සේලා කැපකිරීමේ අසිරි මේ පින්බීම මෙහෙමවත් තියෙන්නේ අද. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. අපට නොපෙනුනාට ඒ සත්පුරුෂ ඇත්තන්ගේ තියෙන මේ මිහිතලයට තියෙන ආරක්ෂාව එහෙමයි. අපට පේන්නේ. අපට පේන්නේ. ඒ සත්පුරුෂ ජනයා මේ මිහිතලයෙන් අතුරුදහන් මේ දවසට මේ මිහිතලයට වෙනදී නුවණ කලදක් තියෙන කෙනෙක් බලන් හිටියොත් තීරි මේ මොකද්ද මේ විපර්යාසයට හේතුව කියලා. එහෙමයි. නුවණ කලදක් තියෙන කෙනෙක්. ඊතරම් මේ ආශ්චර්යයක් තියෙන සත්පුරුෂයන්. ඒකයි බුදුරජාණන් දේශනා කළේ සාරිපුත්ත ඔබ මේ පණිවිඩය කියාගෙන යන්න කියලා. ඉතින් අද මම මේ තා පුංචි දේශනාවක් මේ කතා කරන්න ගත්තා. චුන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒත් බුද්ධංග සංයුත්තේම තියෙන සතිපට්ඨාන සංයුත්තේ තියෙන එකක්. හරිම ලස්සනයි ඒක. ඒකෙත් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මේ ජේතවනාරාමේ අනිපිරතුමාගේ ආරාම වැඩ සිටින කාලේ සාරිපුත්තයන් වහන්සේ මගධ ජනපදයේ නාලක කියන ගමේ රෝගී වෙලා හිටියා. නාලක කියන ගමේ. එහෙමයි ස්වාමීන්. දුකටපත් වෙලා දැඩිසේ ගිලන් වෙලා හිටියේ. ඉතින් මේ චුන්ද කියන සාමණේරයන් වහන්සේ තමයි සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කළේ. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ ඒ ආබාධයෙන් පිරිනුවම් පෑවා. සාරිපුත්තයන් වහන්සේ. දැන් අපි ඊයේ කළා සාරිපුත්තයන් වහන්සේ කරපු දේශනාවක්. එහෙමයි. බලන්න අද අපිට අහන්න තියෙන්නේ මේ හිතට සංවේගී උපදින දේශනාවක්. සාරිපුත්තයන් වහන්සේගේ පිරිනුවම් පෑම සිදු වෙච්ච හැටි. ඊට පස්සේ චුන්ද කියන සාමණේරයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රයි සිවුරු අරගෙන සවැත් නුවර ජේතවනයේ නම් වූ අනිපිරතුමාගේ ආරාමේ ආනන්දයන් වහන්සේ යම් තැනක වැඩ සිටියද එතෙන්ට ඇවිල්ලා ආනන්දයන් වහන්සේට වන්දනා කළා. එකත් පස්සක හිඳගෙන චුන්ද කියන සාමණේරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට කියනවා ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පාවදාලා කියලා. මහ පොළොව සලිත වෙන්නේ නැති මහත්තයා. එහෙමයි. මහ පොළොව සලිත වෙන්නේ නැති. මේ උන්වහන්සේගේ පාත්‍ර මේ උන්වහන්සේගේ සිවුරු කියලා අතර දුන්නා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මේක කාරණයක් කියලා තීරුම් අරගෙන මේ චුන්දට කියනවා චුන්දේනි අපි භාග්‍යතුන් වහන්සේ බැහැදකින්න මේ කාරණාවක් අපි බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙමු කිව්වා. එහෙමයි. එළඹ භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ අපි සැලකරමු කිව්වා. ඒ වෙනකොට දැන් ආනන්දයන් වහන්සේ ෂොක් වුණා. ඒ ෂොක් වීම ගැන කියනවා මේ වචනේ අහද්දිම සාරිපුත්තයන් ආනන්දයන් වහන්සේ දිශාව වැටහුන්නේ නැහැ කියලා. මේ උතුරු දිශාව මේ නැගෙනහිර දිශාව කියලා. එච්චර ෂොක් වුණා.
එච්චර උදාර ගෞරවයකින් ආදරයකින් සෙනෙහසකින් හිටිය සාරිපුත්තයන් වහන්සේ සෙම්පතිය ගැන. එහෙමයි. එසේ ස්වාමීන් කියලා චුන්ද කියන සාමණේරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිතුරු දීලා ආනන්දයන් වහන්සේත් චුන්ද සාමණේරයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළා. එකත් පසක ඉඳගෙන ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකනවා අනේ ස්වාමීනි චුන්ද සාමණේරතුමී මෙහෙම කියනවා ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පෑවා. අනේ මේ සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍ර මේ සාරිපුත්තයන් වහන්සේගේ සිවුරුයි කියලා අනේ ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනුවම් පෑම අහලා මගේ ශරීරේ බර වුණා මට දැනෙනවා කිව්වා. මගේ ශරීරේ බර වුණා වගේ දැනෙනවා කියනවා. මට බැලිය යුතු දිශාවත් පැහැදිලි නැහැ කියන ස්වාමීනි. ධර්මයේ පවා මට වැටහෙන්නේ නැතු ගියා කියලා. එච්චර සෙනෙහසක් තිබුණා. එහෙමයි. කිමානන්දේනි සාරිපුත්තු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ආනන්දයන් වහන්සේගේ සිහිය උපදවන්න ඕන නිසා කියනවා කිමානන්දේනි සාරිපුත්තේ ඔබගේ සීලස්කන්ධය අරගෙන ගියාද? ඒ සීලස්කන්ධය අරගෙනද මේ පිරිනිවනට ගියේ කියලා ඇහුවා. එහෙම නැත්නම් සමාධිස්කන්ධය හෝ රැගෙන පිරිනිවනට ගියාද? ප්‍රඥාස්කන්ධය හෝ රැගෙන පිරිනිවනට ගියාද? විමුක්තිස්කන්ධය හෝ රැගෙන පිරිනිවනට ගියාද? එහෙම නැත්නම් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය රැගෙන පිරිනිවනට ගියාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මගේ සීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවන් පෑවේ නැහැ. සමාධි ස්කන්ධය හෝ රැගෙන ප්‍රඥා ස්කන්ධය හෝ විමුක්ති ස්කන්ධය හෝ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය රැගෙන පිරිනිවන් පෑවේ නැහැ. එනමුත් ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ සංඝයාට අවවාද කරන කෙනෙක් ස්වාමීනි. කරුණු හඟවන කෙනෙක් ස්වාමීනි. කරුණු දක්වන කෙනෙක් ස්වාමීනි. සමාදම් කරවන කෙනෙක් ස්වාමීනි. උත්සාහවත් කරවන කෙනෙක් ස්වාමීනි. සතුටු කරවන කෙනෙක් ස්වාමීනි. ධර්ම දේශනාවේලා නොපසුබට වුණා ස්වාමීනි. සබ්‍රහ්මචාරීන් වහන්සේට අනුග්‍රහ කරන කෙනෙක් වුණා ස්වාමීනි. අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ධර්ම ඕජස ඒ සාරිපුත්තයන් වහන්සේගේ ධර්ම භෝගය ධර්ම අනුග්‍රහය අනේ ස්වාමීනි සිහි කරලයි මෙහෙම දෙයක් මේ මට මෙහෙම හිතුනේ කියලා කිව්වා. බලන්න එතකොට ආර්ය ශ්‍රාවකයෝ සංවේගයටපත් වෙන ක්‍රමය. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? අර සම්බුද්ධ ශාසනයට සිදුවෙන සිත සිහි කළා සංවේගයටපත් වෙනවා. එහෙමයි. ආර්ය ශ්‍රාවක සංගරුවනට සිදුවෙන යහපත සලකලා සංවේගයටපත් වෙනවා. එහෙමයි. මේ ධර්මයෙන් දෙව් මිනිස් ලෝකයාට සිදුවෙන යහපත සලකලා සංවේගයටපත් වෙනවා. එහෙමයි. බලන්න මේ ආර්ය භූමියටපත් වෙනකොට මේ සංවේගයටපත් වීම පවා ඒ දුක පවා හරි ආශ්චර්යයි. ස්වාමීනි. පුදුම ආශ්චර්යයි. එහෙයි. ආර්ය ශ්‍රාවකයාගේ චිත්තසංතානයේ ඇති වෙන සංවේගය අසිරිමත්. එහෙමයි. ඒ සංවේගයටපත් වීම තුල පවා මහා අර්ථවත් බවක් තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒ සංවේගයටපත් වීම දෙව් මිනිස් ලෝකයාට දේශනා කරද්දී ඒ පවා මහා අර්ථවත් බවක් තියෙනවා. එහෙමයි. නේද? එහෙයි. පුදුම අසිරිමත් ඒක. බුද්ධ ශාසනය විතරයි මේ වගේ අසිරියක් තියෙන්නේ. බුද්ධ ශාසනය. දැන් අපි නම් සාමාන්‍ය හැඟීම් බර වෙලා අඬන්නේ දොඩන්නේ සමහරලාට අපිට හිනාවෙන් කතාවෙන් සමහරලාට අපිත් එක්ක ප්‍රියතිපුල් කියමින් සතුටු වෙච්ච නිසානේ. එහෙමයි ස්වාමීනි. අපේ පාළුම කන්න කෙනෙක් නැති වුණා කියලානේ. එහෙයි. ආර්ය ශ්‍රාවකයන්ගේ දුක හරි ආශ්චර්යයි. නේද? හරිම නිර්ලෝභී උදාර පැහැදිලි. මට නම් හිතා ගන්න බැරුණා. එහෙමයි ස්වාමීනි. ආර්ය ශ්‍රාවකයෙකුගේ දුක පවා එහෙයි. මේ දෙව් මිනිස් ලෝකයට මහා අර්ථ ගන්නවා. එහෙමයි. එහෙම නේද? එහෙයි. පුදුම දෙයක් ඒක. ඒ නිසා ඒක ලාමක එකක් නෙමෙයි. ආනන්දයන් වහන්සේ සිහි පිටුවන් තමයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සමහරට මේ කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැත්නම් ආනන්දයන් වහන්සේගේ මේ උදාාර පණිවිඩය එළියට එන්නේ නැහැ. එහෙමයි. මේ උදාාර පණිවිඩය එළියට එන්නේ. එහෙයි. ඊට පස්සේ ආනන්දේනි ප්‍රියමනාප සියලු දෙයින් වෙනස් වෙන බවත් වෙන බවත් අන්‍ය ස්වභාවයටපත් වෙන බවත් ඊට පස්සේ බුදු භාග්‍යතුන් වහන්සේ මොකක් කිව්වේ නේ? එහෙමයි. අර්ථ සහිතයිනේ. එහෙයි. ඒ ප්‍රකාශය අර්ථ සහිතයි. ඒ දුක් ගැනවිල්ල අර්ථ සහිතයි. එහෙමයි. හරි පුදුමයි නේද? අර්ථ සහිත දුක් ගැනවිල්ල.
අර්ථ සහිත වූ එතකොට මේ සංවේගයටපත් වීම. එහෙමයි. පුදුමයි නේද? ඊට පස්සේ මම මේ ඔබට කියලා දෙන්න තියෙනව නේද ආනන්ද මේ ප්‍රියමනාප සියලු දේයින් විනාශ වෙන බව කියලා තියෙනව නේද ප්‍රියමනාප සියලු දේවල්. ඒ වගේ ප්‍රියමනාප දේවල් වලින් පවා වෙන සිදු වෙනවා කියලා මම ඔබට කියලා තියෙනව නේද? අන්‍ය ස්වභාවයට පත් වෙන බව මම කියලා තියෙනව නේද? ආනන්දේන යමක් උපන්නේද හටගත්තේද හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේද නැසෙන ස්වභාව ඇත්තේ ආනන්ද ඒ ඒකාන්තයෙන් නොනැසෙනවා යන කරුණ කෙසේනම් ලබන්නද ආනන්ද හරි පුදුම ශාස්ත්‍රුන් වහන්සේ ආනන්දයන් වහන්සේගේ දුක නිවන්න හරි ආශ්චර්යයි එහෙමයි ස්වාමීනි. ඒ දැන් අර්ථ සහිත දුකක් නේක හේතු සහිත ආරි භාවයට පත් වෙච්ච දුකක් නේක එහෙමයි. ඒතර ආරි භාවයට පත් වෙන දුක නැති කරන්න ශාස්ත්‍රුන් වහන්සේ හරි ආශ්චර්ය කරුණ කියන විදිහ ඒ ඒකාන්තයෙන් නොනැසෙනවා යන කරුණ කොයින් ලබන්නද ආනන්ද? ඒ කරුණක් නැත්තේ මේ ආනන්දේනි අරටුවේ ඇති මහා වෘක්ෂයක්. ඒ මහා ඇතුළු කඳක් තිබේද? ඒ නැසෙන්නේ යම්සේද? එසේ ආනන්දේනි මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තියෝද ආනන්ද පිරිනිවන් පෑවා. සාරවත් ගහක මහා අරටුවක් නැසලා යන්නේ යම්සේද මේ බුද්ධ ශාසනයේ එතකොට සාරවත් අරටුව කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එනම් මේ සාරවත් අරටුවක් බඳු බුද්ධ ශාසනයේ වැඩ සිටි සාරිපුත්තයන් වහන්සේ එහෙමයි. පිරිනුවම් පෑවා. ඉතින් ආනන්දේ නිවන් සාරවත් අරටුවක් පවා පිරිනුවම් පා ගියේ කී ආනන්දේනි යමක් උපන්නේද හටගන්නේද හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේද නැසෙන ස්වභාවය ඇත්තේද එයා ඒකාන්තයෙන් නොනසේවා යන කරුණ කොයින් ලබන්නද? ඒ කරුණක් නැත්තේ ආනන්ද කියලා කිව්වා. එහෙමයි. ඒ කරුණක් නැත්තේ කියලා කිව්වා. ඒ ආනන්දේ තමා පිහිටකට වාසය කරන්න ආනන්ද. එහෙමයි. තමා සරණ කරගෙන වාසය කරන්න ආනන්ද. අන් කෙනෙක් සරණ කරගන්න එපා ආනන්ද. හරි පුදුමයිනේ. එහෙමයි. අන් කෙනෙක් සරණ කරගන්න එපා කියන. තමා සරණ කරගන්න කියන. ධර්මයේ පිහිට කරගෙන වාසය කරන්න ආනන්ද. ධර්මයේ සරණ කරගෙන වාසය කරන්න ආනන්ද. අන්ධයක් සරණ කරගෙන වාසය කරන්න එපා ආනන්ද. ආනන්දේනි භික්ෂුවක් තමා පිහිට කොට තමා සරණ කොට අන් කෙනෙක් සරණ නොකොට ධර්මයේ පිහිට කොට ධර්මයේ සරණ කොට අන්ධයක් සරණ කොට වාසය කරන්නේ කොහොමද කියලා හරි ලස්සනට කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයේ සරණ කරගන්න විදිය. එහෙයි. කොහොමද විස්තර කරන්නේ ආනන්දේනි කෙලස් තවන වීරියෙන් යුතුව සිහියෙන් යුතුව හිත ඇතුලේ ඇලීමක් හටගත්තොත් ඒ ඇලීම දුරු කර කර ගැටීමක් හටගත්තොත් ගැටීමක් දුරු කර කර ආනන්ද තමන්ගේ අවධානය කයටම තියන්න ආනන්ද කිව්වා. කය යථාර්ථය දකින්නම පවත්තන්න කිව්වා. දැක්කද? එහෙමයි. ඒ තමයි තමන් සරණ කරගන්න හැටි. ඒ තමයි ධර්මයේ සරණ කරගන්න විදි. එහෙනම් ධර්මයේ සරණ කරගන්න වෙන විදියක් නැහැ. එහෙනම් ධර්මයේ සරණ කරගන්නේ කොහොමද? ධර්මයේ සරණ කරගන්නේ එහෙනම් හිතේ ඇලීමක් හටගත්තොත් ඇලීම දුරු කරලා ගැටීමක් හටගත්තොත් ගැටීමක් දුරු කරලා ඒව නැති සිතින් තමන්ගේ කයි යථාර්ථය දැක ඉන්න පුරුදු වෙනකොට අන්‍යයා ධර්මයේ සරණ කරගත්තු කෙනෙක්. තමන් සරණ කරගත්තු කෙනෙක්. එහෙමයි. හරි පුදුමයි ශාස්ත්‍රඥ වහන්සේ. පුදුම ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි. මිතරං අනුකම්පා සහගත දයාවන්ත වූ ස්නේහවන්ත වූ ශාස්ත්‍රූත්වය. සකල ලෝක සත්‍යයගෙනම මෙවන් මේ කරුණාවක්. එහෙමයි. පිට හිතා ගන්න බෑ. එහෙයි ස්වාමීනි. ඒ කාරුණික බවට උපමානයි මහත්තයා. ඒ කාරුණික භවයේ අසරිය කොතරම් දෙයක් විසම පොළොව සම වෙනවා කියලා කියන්නේ පියවර තියද්දි. එහෙමයි. බොරදිය සිසිල් වෙනවා කියන්නේ පියවර තියද්දි. කඩාගෙන වැහැලෙන වැසි පවා
තථාගතයන් වහන්සේගේ සිරුරට හැලෙන්නේ නැහැ නේ. එහෙමයි පුදුම ස්වාමීනි. දෙයක් ඒක. සිත් පිට නැති මහ පොළොව. සිත් පිට නැති ගහකොළන්. සිත් පිට නැති සතා සිව්පාව. පවා තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වෙලා ඉවරයි. රාකල 40 ගානක් පෝලයිනේ නාලාගිරි යතා පවා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා බියස දමනය වෙලා. පුදුමයි. එහෙමයි. ඉතින් බලන්න දැන් පාරලීයක ඇත්වනේ ඉන්නකොට ඇතා පවා තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ආහාර පාන වල. පුදුමයි. එහෙමයි. තථාගතයන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ කොහෙද බුද්ධගයා පැත්තේ නිරංජන නදී මට මතක හැටියට ඉන්න මේ පැම් පහසු වෙද්දි මේ තථාගතයන් වහන්සේ කල්පනා කරනවා දැන් මගේ සිවුරේ පොඩ්ඩක් මේ මම හිතන්නේ සෝද ගන්න ගලක් ශක්තිවිදු ගලක් මවනවා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ ඊට පස්සේ ගඟින් ගොඩ වෙන්න මේ බලනකොට මේ දෙවිවරු අත්තප්පාත් කරනවා. සිතීලි පහල කරනකොට පුදුම දෙයක් ඒක. සම්බෝසත් කාලේ මේ ආහාර නොගෙන තීරණය කරනකොට දෙවිවරු ඇවිල්ලා කියනවා ආහාර නොගෙන හිටියොත් නම් ශරීරයෙන් ඕජස් ඇතුළු කරනවා කියනවා. කොහොමද මේ මහා කරුණාව? මේ මහා කරුණාවේ අසරිය කෙතරම් දෙයක්. ශාස්ත්‍රුන් වහන්සේ පිරුණම් පහළ 2500 මේ 60 ගානක් ගත 50 දැන් 6 එහෙමයි. ගත වෙද්දී හරි අසරිමත් අදට මේ සම්බුදු සසුන පවතින ලංකාද්වීපේ සුරක්ෂිතයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ලංකා භූමිය සුරක්ෂිතයි. ඒ සම්බුදු බල මහිමේ අසරිය ධාතුන් වහන්සේලාගේ අසරිය. ඒ මහා කරුණාවේ අසරිය. එහෙමයි. අසංකේය කල්ප 4ක් මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් පිරුණු මේ සසරට වැටි පැතුවේ කුමන්ත දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන සම්බුදු ඥානය. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන සම්බුදු ඥානය. ත්‍රිවන් උදාර අරමුණකින් අහෝ මේ සසරට වැටෙනවා කියන එක කොතරම් කරුණාවක් තියෙන්න ඕනද නේ? එහෙමයි. ඒතර අර සියලු දුක් පීඩා ඔක්කොම දරාගෙන ඉන්නේ කවුරු කෙරෙහි කරුණාවෙන්ද? භාග්‍ය මේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාව. එහෙමයි ස්වාමී. කිසි කෙනෙකුට අනුතුරු කරන්න බෑ ඒ නිසා. එහෙමයි. කිසි කෙනෙකුට බෑ. එහෙයි. අඩු ගානේ මේ සුලං රොදක් හමල මේ ඇගේ තියෙන මවිල්ලක් සොලවන්නවත් බෑ. එහෙමයි. එහෙමයි පුදුම අසිරිමත් ඒක. ස්වාමිනි මෙතරම් උදාර මහා කාරුණික සාත්‍රු සම්පත්තියේ දායාදී හිමි වෙලා අපි උවදුරු පීඩා කරදර එනකොට වෙන දේවල් දිහා බලන්නේවත් නැතුව භාග්‍යවතුන් වහන්සේ ළඟටම දුවගෙන යන එක මහා සෑය ළඟටම යන එක ඊතරම්මයි අපිට තියෙන්නේ. එහෙමයි. එවන් මහා කරුණාවකින් දෙව් මිනිස් ලෝකයා දිහා බලන අරහත් සම්බුදුරජාණන් වහන්සේමයි සිහි වෙන්න ඕන අපිට හැමතිස්සෙම. එහෙමයි. එහෙනම් ප්‍රශ්නයක් වෙන වෙලාව ගැන කවර කතාවද? එහෙයි. දේවාල නෙවෙයි සිහි වෙන්න ඕන. එහෙමයි. නැකත් නෙවෙයි සිහි වෙන්න ඕන. එහෙයි. ඒව මහා කරුණාවෙන් මේ අපි දිහා බලපුවා නෙමෙයි. එහෙමයි. මහා කරුණාවෙන් මේ දෙව් මිනිස් ලෝකයාට සමසිතින් මේ විසම ලෝකේ සමසිතින් බලපු යම් මහෝත්තමෙක් ඇද්ද ඒ වෙන කවුරුත් නොව භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපිට මේ හදවතින්ම භාග්‍යවතුන් වහන්සේ සිහි කරගෙන අපිට කරදරයක් වෙච්ච මොහොතක ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙන යන්නේ නැත්නම් අපිට. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රී ධාතුන් වහන්සේලා අභිමුවේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නාමයේ සිහි කරන පිළිම ඉදිරියේ අපිට වැඳ වැටීගෙන අපේ දුක් ගැනවිල්ල කියලා පිරික් කියලා අපිට සිතක් හදාගන්න හිත හදාගන්න පුළුවන් නම් ධර්මයේ සිහි කරන්න පුළුවන් නම් බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් තමා සරණ කරගත්තා වෙන ධර්මයේ සරණ කරගත්තා වෙන ඒ හිතේ හටගන්න ඇලීම් ගැටීම් දුරු කරලා අපිට පුළුවන් නම් මේ කයේ යථාර්ථය දකින්න සිහිය පවත්වාගෙන ඉන්න මහන්සි ගන්න පුළුවන් නම් ඒක තමයි ආශ්චර්යය. ස්වාමීනි සාත්‍රුන් වහන්සේගෙන් මේ සැලසෙන මේ රැකවරණය පිළිබඳව නිෂ්ඨාවටම පැමිණිලා
ඉන්න තියනවා නම් මේ මොනතරම් තරම් අසිරිමත් නේ. එහෙමයි ස්වාමී. ඕන දුකක් එද්දි කුටි කද්දි බැට කද්දි හිතන්න පුළුවන් නම් මගේ ශාස්ත්‍රඥ මහන්සියට මං ජීවිතේ පූජා කළා මං ඉන්නවා. එහෙමයි. මේ ප්‍රශ්න ඉදිරියේ මගේ ජීවිතේ නැති වුණා මට කමක් නැහැ කියලා හිත හදාගෙන ඉන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම නේද? එහෙයි. මාරාන්තික වේදනා එනකොට දරුවන්ගේ ප්‍රශ්න එනකොට සමාජීය ප්‍රශ්න එනකොට ආර්ථික ප්‍රශ්න එනකොට මේ වගේ වෛරස් මේ වගේ විදුරු සහිත බය එනකොට මම මගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේට මම ජීවිතේ පූජා කරනවා මම ධර්මයෙන්ම මේ වෙලාවේ කටයුතු කරගෙන ඉන්නවා මගේ ජීවිතෙත් පූජා කරන වෙන දෙයක් වෙච්චා කියලා හිත හදාගෙන ඉන්න පුළුවන් නම් එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද එහෙයි. කොතරම් අසිරිමත්ද එහෙමයි ස්වාමීනි. එහෙම දිවි පුදාගෙන ඒක හිටපු ශ්‍රාවකයෝ තමයි නිකලෙස් මුනිවරු වෙලා නිදහස් වෙලා ගියේ. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දිවි පුදාගෙන ගස් යට සීතලේ හිමේ එහෙමයි. සත්තු සර්පයින් ඉඳිද්දි අලිකුටි වලසුන් ගැවස්තුන් වනාන්තරේ ගල් ගුහාවල එහෙමයි. දිවි පරදුවට තියාගෙන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉතින් දරාගෙන වැඩ සිටියා. සත්‍යයි. එහෙමයි. සාරිපුත්තර මහරහතන් වහන්සේ එසේ වැඩ සිටියා සත්‍යයි. ඒ උතුම් ශ්‍රාවක සංගරුවන එසේ වැඩ සිටියා සත්‍යයි. එවන් ශාස්ත්‍රු සම්පත්තියක් අපට තිබුණා සත්‍යයි. මේව හිත හිතා ඉන්න තිරණ කොච්චර උදාර හිතක්ද මහත්තයා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. පුදුම ආශ්චර්ය දෙයක්. පීනම් මේ පීඩා එද්දි ගිනි ගනිද්දි ශාස්ත්‍රුන් වහන්සේමයි සිහි කරන්න ඕන. ධර්මයමයි සිහි කරන්න ඕන. ශ්‍රාවක සංඝරත්නයමයි සිහි කරන්න ඕන. අර සුප්පාවාසා උපාසිකාව 7 අවුරුද්දක ගැබක් කුස ඇතුලේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ ගැන සිහි කර ශ්‍රාවක සංඝරත්නය සිහි කර නිවන ගැන සිහි කර 7 අවුරුද්දෙම දිවි පරදුවට තියාගෙන හිටියා. ඒ වගේ හිතක් හදාගෙන මේ ජීවිතේ මැරෙන්න ඕන. තෙරුවන්ට දිවි පිදූ හිතක් හදාගෙන මැරෙන්න ඕන. අසරණ වෙන්නේ නැහැ. එහෙමයි. අසරණ වෙන්නේ නැහැ. එහෙයි. එහෙම අසරණ වෙන දෙයක් ශාස්ත්‍රුන් වහන්සේ දෙවි මිනිස් ලෝකයට දේශනා කරන්නේ. එහෙමයි. ඊළඟට දේශනා කරනවා ඒ වගේම තමයි කියනවා ආනන්ද හිතේ උපදින යම් ඇලීමක් ඇද්ද ඇලීම දුරු කර ගැටීමක් ඇද්ද ගැටීම දුරු කර විදීම් වල යම් සැපක් උපදිනව නම් දුකක් උපදිනව නම් උපේක්ෂාවක් උපදිනව නම් ඒ විදීම් වල විතරක් යථාර්ථය දැක ඉන්න කියනවා තමන් පිහිට කරගත්තා ආනන්ද ධර්මයේ පිහිට කරගත්තා ආනන්ද කියනකොට එහෙමයි. ඊළඟට කියන ඒ වගේම ආනන්ද තමන්ගේ සිත විවිධ අවස්ථාවට සරාගී සමහරලාට සදෝෂී සමහරලාට සමෝහී විවිධ අවස්ථාවල හටගන්න සිද්ධියා සිත්වල යථාර්ථ බල ඉන්න කියන ආනන්ද ඇලීම ගැටීම දුරු කර එහෙමයි. තමන් සරණ කරගත්ත ආනන්ද ධර්මයේ සරණ කරගත්තා කියන. එහෙමයි. දැන් බලන්න තමනෝ ධර්මයේ සරණ කරගන්න විදිය. ඊළඟට කියන ඒ වගේම ආනන්ද මනසේ උපදින ධර්මයන් තියෙනවා මේ නීවරණ ධර්මයන් තියෙනවා පංච උපාදානස්කන්ධ තියෙනවා ආයතන ධර්මයන් තියෙනවා සප්ත බොජ්ජංග නම් වූ ධර්මය තියෙනවා චතුරාර්ය සත්‍ය මනසත් එක්ක ප්‍රතිබද්ධයි. එහෙමයි. මේ ධර්මයන් පහේ යථාර්ථය දැක ඉන්න කියන ආනන්ද ඇලීම් ගැටීම් දුරු කර තමන් සරණ කරගත්ත ආනන්ද ධර්මයේ සරණ කරගත්ත ආනන්ද කියන. ආනන්දේනි යම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් ওই විදිහට තමා පිහිට කරගන්නව නම් ඔය ආකාරයට තමන් සරණ කරගන්නව නම් ඔය ආකාරයට ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ සරණ කරගන්නව නම් අන්ධයක් සරණ කරගන්න නැත්තම් එහෙනම් අන්නේ ක්‍රමය ඕකයි කියලා කියනවා. ස්වාමීනි රූපය ගැන විමසීමත් වේදනාව ගැන විමසීමත් කායානුපස්සන එහෙමයි. වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන මේක කියන සතර සතිපට්ඨාන. එහෙයි ස්වාමී. සතරක් වූ සිහිය පිහිටවන්න ඕන තැන්. එහෙයි. සතරක් වූ සිහිය නම් සිහිය පිහිටවන්න මේ හතර විතරයි. එහෙමයි. මේ හතර සිහිය පිහිටෝ ඉන්නවා කියන්නේ තමන් සරණ කරගත්තා වෙනවා ආනන්ද ධර්මයේ සරණ කරගත්තා වෙනවා අන් දෙයක් සරණ කරගත්තේ නැති වෙනවා කියලා කියනවා. එහෙමයි. ස්වාමීනි කවර අභියෝගයක් සම්මුඛ වුණත් ලෝකේ විනාශ වෙලා ගියත් ප්‍රිය ස්නේහවන්ත කට්ටිය මෙයදුන තමන් සරණ කර ගැනීම සිදු කරන්නේ. සිදු කරන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි.
දැන් ගෙදර දොරේ ප්‍රශ්න වලට ඊට පස්සේ කෙනෙක් හිතනවනේ කොහොමද කටයුතු කරන්නේ කියලා කියන්නේ. එහෙමයි. මුදිතාවෙන්. ධර්මයේ සරණ කරගත්තා. මුදිතා සහගත සිත මුල් කරගෙන, කාරුණික සිත මුල් කරගෙන, මෛත්‍රී සිත මුල් කරගෙන, උපේක්ෂා සහගත සීල මුත් සීල් මුල් කරගෙන. ඊට පස්සේ සම්බුද්ධ ශාසනයේ දේවල් නම් ශ්‍රද්ධාවේ පිහිටුවාගෙන, හිත ප්‍රඥාවේ පිහිටුවාගෙන, සිහියෙන් ඉඳගෙන, වීරියෙන් ඉඳගෙන බුද්ධ ශාසන දේවල් වලින් කැප වෙනවා. ගෙදර දේවල් වලින් කැප වෙනකොට ඒතර අරහතරේ පිහිටලා. බුද්ධ ශාසනයේ දේවල් කැප වෙනකොට මේ දේවල් වල පිහිටලා. ලෝකයා වෙනුවෙන් කැප වෙනකොට සතර බ්‍රහ්ම වල පිහිටලා. මෙත්තා කරුණා මුදිතා. ඒතර බලන්න ඔක්කොම මේ හැම මොහොතකම ඒතර ධර්මයේ මේ සරණ කරගත්ත ගිර වාසය කරගෙන. යුතුයකමත් උනා ධර්මය සරණ කරගත්තා. බලන්නේ ආර්ය භූමිය. එහෙමයි. ආර්ය භූමිය අසරිමත්. ස්වාමීනි නිවසේ කටයුතු කරන විට නැතිනම් රාජකාරී කරන විට බොහෝ වෙලාවට හිතෙන දෙයක් අපිට උදව් කළේ නැහැ. මේ කොටස ඔබ ඒක කරලා තිබ්බේ නැහැ. නිවස හරියට සුද්ධ පවිත්‍ර කරලා තිබ්බේ නැත්නම් තරහට පැමිණෙනවා. මේ වගේ කාරණා බහුල පරිසරයක තමයි හිත තියෙන්නේ. අනිවාර්යයෙන්. අපි වෙනස් කරගන්නේ කොහොමද සර්? දැන් වෙනස් කරගන්නේ සරණේ පිහිටලා. එහෙමයි ස්වාමීනි. සරණේ ඉස්සෙල්ලම තියෙන්න බෑ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධයේ පිළිබඳ යාට ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. එහෙමයි. එහෙනම් මම දවස මෛත්‍රී සිතින් ඉන්න ඕන, කාරුණික සිතින් ඉන්න ඕන, මුදිතා සහගත සිතින් ඉන්න ඕන. එහෙම නැත්නම් උපේක්ෂා සහගත සිතින් ඉන්න ඕන. එහෙමයි. එහෙම නැත්නම් මේ සදහැබෙර සිතින් ඉන්න ඕන, සිහියෙන් ඉන්න ඕන. එහෙම නැත්නම් වීරියවන්ත හිතින් ඉන්න ඕන, ප්‍රඥාවන්ත හිතින් ඉන්න ඕන. මේ විවිධ සිත් වලින් ඉන්න පුළුවන්. එහෙමයි. සමාධිමත් හිතින් ඉන්න පුළුවන්. මේ විවිධ සිත් උපදවගෙන මේ වෙලාවට ඉන්න පුළුවන්. එහෙයි ස්වාමීනි. ඒතර මේ විවිධ සිත් වලින් හැමතිස්සෙම ඉන්නව නම් ඒ කුසල් සිත් වලින්. එහෙමයි. දැන් කුසල් සිත කියන එක හඳුන ගන්න දක්ෂ වෙන පළවෙනි කාරණේ. එහෙයි. කුසල් සිත පෙරටු කරගන්න නම් කුසල් සිත හඳුන ගන්න එපාය. එහෙමයි. දැන් අපි හිතමු අපි පිරිසක් ආපු වෙලාවට. ඒතර ඒ වෙලාවට මෛත්‍රී සහගත කාය කර්මෙන් අනුග්‍රහ කරමින් මෛත්‍රී වචන වලින් කතා කරමින් යාට ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර එයා ධර්මයේ ඉන්න වෙලාව. එහෙයි. දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම අපි මේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ කියන පහදවමින් ඒ ශ්‍රී සද්ධර්මයේ අසිරියට පහදවමින් පෙරුවන් සරණී පිහිටවමින් අනිත් අයගේ හිතවල ශ්‍රද්ධාව උපද්දවමින් සිහිය උපද්දවමින් වීරිය උපද්දවමින් ප්‍රඥාව උපද්දවමින් මේ වෙලාවේ ඉන්නේ මේ ධර්ම දාණය දෙන පිරිස. එහෙමයි. ඒතර තමන්ගේ හිතත් ශ්‍රද්ධාවමින් පුබුදවමින් දෙව් මිනිස් ලෝකයා හිත ශ්‍රද්ධාවෙන් පුබුදවමින්. එහෙමයි. තමනුත් සරණ කරගෙන තමනුත් ධර්මයේ සරණ කරගෙන දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ සරණ කරගෙන අනුග්‍රහ කරනවා. එහෙමයි. තමාගේ සිහිය උපදවගෙනමින් දෙව් මිනිස් ලෝකයාගේ සිහිය උපදවන කරන අනුග්‍රහය. උදාාර පින්කම. තමන් වීරිය උපද්දව ගනිමින් දෙව් මිනිස් ලෝකයාගේ වීරිය උපද්දනවා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ප්‍රඥාව ලෝක උපද්දවමින් දෙව් මිනිස් ලෝකයාගේ ප්‍රඥාව උපද්දනවා. එහෙයි. ඒතර අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක යමක් පිළිසරණ කරගන්න කිව්වද? ඒ තමයි තමන් පිළිසරණ කරගන්න කීප එකයි ධර්මයේ පිළිසරණ කරගන්න කීප එකයි. එහෙමයි. ඒතර බලන්න මේ උදාාර පණිවිඩය තමනුත් අනුගත වෙලා දෙව් මිනිස් ලෝකයට අනුගත කරනවා. හරි ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි. හරිම ආශ්චර්ය දෙයක්. එහෙමයි. ත්‍රි ආශ්චර්ය පින්කම තමන්ට ඒ වගේම සසරේ අනුග්‍රහ කරනවා. තමන්ටත් අනිත් පැත්තට අනුග්‍රහය ඒ විදිහටම සැලසෙනවා. ඒතර මේක නිවන දක්වාම තමන්ගේ ජීවිතයේ එහෙනම් නොවරදිවම නියම මාර්ගයේ පවත්වමින් රඳවමින් ගෙනියන උදාාර පුණ්‍ය සම්පත්තිය බවට පත් වෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා යම්කිසි කෙනෙක් ආනන්ද මෙකල හෝ මගේ ඇවෑමින් හෝ තමා පිහිට කොට තමා සරණ කොට වාසය කරන්න. එන තමන් වහන්සේගේ ඇවෑමින් පවා මොකද්ද කිව්වේ? කරුණ දෙකයි සරණ කරගන්න තියෙන කොහොමද? තමා පිහිට කරගෙන තමා සරණ කරගෙන ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ සරණ කරගෙන වාසය කරන්න අන්ධයක් සරණ නොකොට වාසය කරන්නාහුනම්. එහෙමයි ස්වාමීනි. යම් කිසි කෙනෙක් සතිපට්ඨාන තුළ හික්මෙන කැමති නම් ආනන්දේනි ඒ සියලු දෙනා අග්‍ර බවට පත්වන්නාහුය කියන. එහෙමයි. තමන් සරණ කරගත්තු ධර්මයේ සරණ කරගත්තු කෙනා විතරයි එහෙනම් අග්‍ර බවට පත් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑවීම පවා බුදුරජාණන් දේශනා කළ ආනන්ද මොකද්ද කරගන්න තියෙන්නේ? තමන්ට තමන් සරණ කරගන්න කියලා. එහෙමයි. තමන්ට තමන් සරණ කරගන්න කියන්නේ තමන්ගේ සිහිය තමන්ම හරව ගන්න ඕන විවිධ දේවල් වලට හරවන්න තු කායानुපස්සනාවට.
එහෙමයි. ඒක තමන් සරණ කරගන්න කියලා කියන්නේ ඒක. එහෙයි ස්වාමී. තමන්ගේ සිහිය තමන් එතකොට කය අතහරින් දකින්න පිහිටුවම එතන ධර්මයේ සරණට පිහිටියා වෙනවා. හැබැයි තමන් කරගන්න ඕනේ ඒක. එහෙමයි. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. එහෙමයි. පුළුවන්ද? දැන් තමන්ගේ අවධානය පුළුවන්ද වෙන කෙනෙකුට වෙන දෙයකට තමන් මේ හරවන්න ඕනේ. කුසල් වැඩෙනදී. වෙන බාහිර කෙනෙකුට ඒක කරන්න බෑනේ. තමන් විසින්ම තමන් විසින්මනේ කය අතහර දකින්න තමන්ගේ අවධානය තමන්නේ පවත්වන්න ඕනේ. එහෙමයි. වේදනාවල ඒ විද අතහරිත දකින්න තමන් තමයි තමන් අවධානය පවත්ව ගන්න ඕනේ. සිතේ අතහරිත දකින්න තමන් තමයි අවධානය පවත්වන්න ඕනේ. ඒ ධර්මයේ අතහරිත දකින්න තමන් තමයි අවධානය පවත්වන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ එතකොට. ස්වාමීනි මොනතරම් අභියෝග සම්පන්න වුණත් දැන් ලෙඩ ඇඳක ඊටාම බලවත්ව රෝගාතුර වෙලා මරණය අභියස වුණත් තමන් සරණ කර ගැනීම අපි සිදු කළ යුතුයි. අනිවාර්යයි. එහෙමයි සර්. ඒකට ඉතින් කාලී නැති කරගත්ත පුරුද්දක් තියෙනවා. එහෙමයි. දැන් ඊළඟ දේශනාවෙත් අර ලස්සන කාරණාවක් තියෙනවා උක්කචීල කියන සූත්‍රයේ. ඒ භාග්‍යතුන් වහන්සේ වජ්ජි ජනපදයේ උක්කචීල කියන නුවර නදී තීරයේ තමයි මහා භික්ෂු සංඝයාත් එක්ක වැඩ ඉන්නේ. එහෙමයි. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේ දෙනම පිරිනුවම් පාපු කාලේ. එහෙමයි. ඒ උත්තමයන් වහන්සේලා දෙන්න එකම ළඟනේ පිරිනුවම් පාන්නේ. ඒ සමයේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග එලිමහනේ වැඩ ඉන්න. වැඩ ඉඳලා නිහඬව වැඩමින් ඉන්න භික්ෂු සංඝයා දෙස බලාගෙන කියනවා අමතනවා පින්වත් මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන පිරිනුවම් පෑවට පස්සේ මේ මුළු පිරිසම හිස් වුණා වගේ දැනෙනවා කිව්වා. එහෙමයි. හරි පුදුමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මොකද වෙන්නේ? මේ මුළු පිරිසම හිස් වුණා වගේ. මහන්නි යම් දිසාවක මේ සාරිපුත්ත මොග්ගල්ලාන සිටිද්ද මාගේ පිරිස හිස් නෑ කියලා කිව්වා. එහෙමයි. ඒ දිසාවේ පිරිස දෙස බැලිය යුතුයයි මට අපේක්ෂාවක් ඇති වෙන්නේ නෑ කිව්වා. එහෙමයි. එච්චර පරිපූර්ණ රැකවරණයක් එතකොට දෙනව කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මහන්නි අතීතයේ යම් මේ අරහත් සම්බුදුරු වැඩ සිටියාහුද ඒ භාග්‍යතුන් වහන්සේලාට දැන්මට සාරිපුත්ත මොග්ගල්ලාන සිටිය පරිද්දෙම මෙබඳු අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවකයෙකු ගලක් සිටියා කියලා කියනවා. එහෙමයි. මහණනි අනාගතයේ යම් අරහත් සම්බුදුවරු වැඩ සිටිද්ද ඒ බුදුරජාණන් වහන්සේලා දැන්මට සාරිපුත්ත මොග්ගල්ලාන සිටිය පරිද්දෙන් මෙබඳු පරම වූ ශ්‍රාවක යුගලක් වන්නේ කියනවා. නිරන්තරයෙන් ධර්මයෙන්ම තමන් සරණ කරගන්න ධර්මයේ සරණ කරගන්න අනුශාසනා කරන පිහිටවන වීරිය උපද්දවන ඊතරම් උනන්දුවක් උපද්දන අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිනවා. එහෙමයි. මහණනි ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි මහණෙනි ශ්‍රාවකයන්ගේ අద్භූතයකි ශාස්ත්‍රුන් වහන්සේ හා සමව සසුන කරන්නෝ වන්නා කියන. එහෙමයි. මොකද්ද මේ කියන්නේ? එතකොට මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා ශාස්ත්‍රුන් වහන්සේ හා සමව ශාසන කර්තව්‍ය කරන මහෝත්තමයන් වහන්සේලා දෙන්න. කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එහෙනම් මේ සෑම බුද්ධ ශාසනයකම අග්‍ර ශ්‍රාවකයෝ කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ කෘත්‍යයේ අයුරින්ම සමව කරන කෘත්‍ය. සබිගේ ශ්‍රාවකත්වයේ ශාස්ත්‍රුන් වහන්සේ සමාන වෙන්නේ ඒ කෘත්‍ය සමව කරන. එහෙමයි. කෘත්‍ය සමව කරනවා. අවවාදයට අනුව ක්‍රියා කරන්න වන්න අපි සිව් පිරිසට ප්‍රියව මනාපව ගරු සම්භාවනාවට පාත්‍ර වන්න ඔය කියලා කියනවා. හරි ආශ්චර්යයිනේ. සිව් පිරිසටම ප්‍රියයි කියනවා. සිව් පිරිසට මනාපයි කියනවා. ගරු සම්භාවනාවට පාත්‍ර වෙනවා කියලා කියනවා. මහානි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යයකි මහණෙනි. මහානි තථාගතයන් වහන්සේ අద్භූතයි මහණෙනි. මෙමදු ශ්‍රාවක යුගලක් පිරිනුවම් පෑ කල්හි පවා තථාගතයන් හට ශෝකයක් උපදින්නේ නැහැ කියලා. වැළපීමක් උපදින්නේ නැහැ කියනවා. මහන්නි යමක් උපන්නේද හටගත්තේද හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේද නැසෙන ස්වභාව ඇත්තේද ඒකාන්තයෙන් නොනසේවා යන කරුණ කොයින් ලබන්නද? ඒ කරුණක් නැත්තේ මේ බිමත් මහන්නි කියනවා. මහන්නි අරටුවේ ඇති මහා වෘක්ෂයක් යම් මහා ඇතුළු කඳක් තිබේද ඒ නැසින්නේ යම්සේන්ද එසේම මහණි මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්ත මොග්ගල්ලාණන් පිරිනුවම් පෑවා පින්වත් මහණනි.
මහන්නි යමක් උපන්නේද හටගත්තේද හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේද නැසෙන ස්වභාවයත්තේද ඒකාන්තයෙන් නොනසේවා යන කරුණ කොයින් ලබන්නේද කරුණ නැත්තේ මේ මහණෙනි. ඒ නිසා මහණෙනි එතනන් මොකද්ද කියන්නේ? තමා පිහිට කරගන්න මහණෙනි. තමා සරණ කරගන්න මහණෙනි. ධර්මයේ සරණ කරගන්න ධර්මයේ පිහිට කරගන්න අන්ධයක් සරණ කරගන්න එපා කියලා තමයි දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි නිරන්තරයෙන් මේ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි කුසල් සිත කියන එක. කුසල් සිත කියන එක. එහෙමයි. සැදැහැ සිත, වීරිය අකුසල් දුරු කරන හිත, එහෙම නැත්නම් සිහිය තියෙන හිතක්, එහෙම නැත්නම් සමාධිමත් හිතක්, එහෙම නැත්නම් ප්‍රඥාවන්ත හිතක්. මේ කියන යම් කරුණකින් යම් කුසලයක් එක්ක සතර බ්‍රහ්ම විහරණ වල හිත පවතින්න ඕන. එක්ක අනුස්සති තුල හිත පවතින්න ඕන. එතකොට මේ අපිට සීලවන්ත ජීවිතයකට ඇවිල්ලා මේ කියන කරුණ තුල කුසල් සිතක් කොහේ මොන හරියක් ආකාරයෙන් උපදවගෙන වාසය කරන්න ඕන. කුසල් සිතක් තුල ඉන්නවා කියලා කියන්නේ එයා තමනුත් සරණ කරගෙන ධර්මය සරණ කරගත්තු කෙනෙක්. කුසල් සිතක් තුල ඉන්නවා කියලා කියන්නේ. ඒ නිසා කුසල් සිත වනසගෙන දවස ගත කරන්න එපා. එහෙමයි ස්වාමීනි. කුසල් සිත වනස කරගෙන දවස ගත කරන්න එපා. ඒතර මේ සියලු කුසල් සිත් උපදවන උදාර වෙන තමයි ධර්ම ශ්‍රවණය. එහෙමයි. සියලු කුසල් සිත් උපදවන. ඒක ධර්ම ශ්‍රවණයෙන් අරහත්ත්වයටපත් වීම තියෙන්නේ. මාර්ගඵල අවබෝධය කරා යන්නේ. කුසල් සිත් මේ සම කරලා උපදින නිසා. ඒක හරි ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ වගේ උදාාර එතකොට පුණ්‍ය සම්පත්තියක් තමයි එතකොට මේ ධර්ම ශ්‍රවණී කරන්නේ. සියලු කුසල් සම්පත් දෙව් මිනිස් ලෝකයාගේ උපද්දන්නේ අනුග්‍රහ කරනව නම් ධර්මයේ සරණ කරගන්න අනුග්‍රහ කරනව නම් තමා සරණ කරගන්න අනුග්‍රහ කරනව නම් තමා සරණ කරගන්න ධර්මයේ සරණ කරගන්න සියලු කුසල් තමන්ගේ සිත් තුළ උපද්දන සසරේ උපද්දන පින බවට අනිවාර්යයෙන්පත් වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර පුරාවට තමන්ගේ සිත් තුළ සියලු කුසල් උපද්දවන මේ සියලු රැකවරණ සලසන මේ උදාාර පුණ්‍ය සම්පත්තිය තමන්ගේ ජීවිතයට රැකවරණය දෙන සසර දුක් කෙලවර කරන උදාාර පුණ්‍ය සම්පත්තියක් බවට පත් වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන නිරන්තරයෙන් කුසල සිතට පැමිණ වාසය කිරීමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම අවවාද සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාතර මැදවත් යන ලිපිනේ පදිංචි පින්වත් WSP පද්මා මෑණියන්, ඒ වගේම සරත් චන්ද්‍ර ප්‍රියානන්ද සහ දිනූෂිකා ප්‍රසාදී, ඒ වගේම සරල යන දූපුතුන් ඒකරාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, විස්කන් දෙව්පුතු, පිරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටකින් සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සම්බුද්ධ ශාසනයේ සුරකින සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ඒ වගේම ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. නොවැම්බර් මාස 20 වන දිනට ජන්මදින යෙදුණු WSP පද්මා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම මේ ධර්ම දානමය පින්කම සඳහා උපකාර කළ ඒ සරච්චන්ද්‍ර ප්‍රියානන්, දිනෝෂිකා ප්‍රසාදි සරල යන දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට කරුණාවෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මාතර මැදවත් යන ලිපිනේ පදිංචි පින්වත් WSP පත්මා මෑණියන්, සරච්චන්ද්‍ර පියාණන් සහ දිනුෂිකා ප්‍රසාදි සරල යන පින්වන්ත දූ දරුවන් ඇතුළු හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබ හැම දෙනාම සමග ඉතින් අපි ඔබට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරන මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානය සිදු කරගන්න අවස්ථාවෙන් කරගන්න ඔබට පුළුවන් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරගන්නවා. ඉතින් ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ජීවිතය සකස් කරගන්න තුනුරුවන අභියස ඔබට ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.